අපගේ ජීවිතවලට දින කොපමණ ඉතිරිව තිබේද යන දේශනා මාතෘකාව යටතේ දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමු. ඔබ සිතා සිටින්නේ ඔබගේ ජීවිතය තුළ දින කොපමණ ඉතිරිව තිබෙනවා කියාද? ඇතමෙක් මට ජීවත් වෙන්න දශකයක් හෝ ඊට වැඩි කාලයක් ඉතිරිව තිබෙනවා නේද කියා පවසන්න පුළුවන්. ඇතැම් අය මට ඉතිරිව තිබෙන්නේ අවුරුදු 5ක් නේද? මට ඉතිරිව තිබෙන්නේ අවුරුදු 20ක් නේද කියා කියන්න පුළුවන්. මනුෂ්‍යයන් මෙලෙස කල්පනා කරමින් සිටිනවා. අපගේ ජීවිතය තුළ කොපමණ දින ගණනක් ඉතිරිව තිබෙනවා කියා දන්නවා නම් උදාහරණයක් ලෙස ජීවත් වීම සඳහා අවුරුද්දක් පමණක් තිබෙනවා කියා දැනගත්තොත් අද අප මේ මොහොතේ කරන්නේ කුමක්ද? අපගේ ජීවිතයේ ඉතිරි දින එනම් ජීවත්වීම සඳහා ඉතිරිව ඇති දින ගණන ගණනය කිරීමට ප්‍රඥාව ඉල්ලා කරන ආයාචනයක් ගැන ගීතාවලිය පොතේ කතෘ හරහා සටහන් වී තිබෙනවා. ගීතාවලිය 90:11 බලමු. ඔබගේ කෝපයේ බලයත් ඔබට බයවිය යුතු ප්‍රමාණයේ හැටියට ඔබගේ උදහසක් දන්නේ කවුද? ප්‍රඥාවන්ත සිතක් ලබා ගන්නා පිණිස අපේ දවස් ගණනින්ට ඉගැන්නුව මැනව කියාය. මනුෂ්‍යයන්ගෙන් බහුතරයක් තමන්ගේ ජීවිතයේ දවස් ගණන ගැන නොසිතා තම ජීවිත ගත කරන බව අපට මෙම පදයෙන් දැකගන්න පුළුවන්. දැනටමත් අවුරුදු 70 හෝ 80 පසු වූවත් මේ පොළොවේ ජීවිතය ගැන පමණක් සිතන අය සිටිනවා. අනෙක් අතට අවුරුදු 20 හෝ 30 පසු වූවත් ස්වර්ගය හා සදාකාලික ලෝකය ගැන සිතන මනුෂ්‍යයන්ද සිටිනවා. වරක් සිරගත වූ කෙනෙකු ගැන කතාවක් මා ඔබට කියා දෙන්නම්. ඔහුගේ බිරිඳ හා දරුවන් ඔහුව බැලීමට පැමිණි විට ඔවුන් පැවසුවේ අපට ජීවත් වෙන්න බොහෝ දවස් තිබෙනවා. ඉතින් ඔබ නිෂ්ඵලව මිය යන්නේ ඇයි? ඔබගේ විශ්වාසය අතහැර රජුට යටත් වී ඔබේ ජීවිතය බේරා දෙන මෙන් ඉල්ලීමට උත්සාහ නොකරන්නේ ඇයි කියාය. ඔහුගේ පවුල ඔහුට උපදෙස් දුන්නේ එලෙසයි. එසේ අයදින තම බිරිඳ හා දරුවන් දෙස බලා ඔහු ප්‍රශ්නයක් ඇසුවා. මට මේ ලෝකයේ කොයිතරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියා ඔබ සිතනවාද? ඇයද තව අවුරුදු 20ක් හෝ ඊටත් වැඩිය ජීවත් වෙන්න පුළුවන් කියා මා සිතනවා කියා පැවසුවා. ඔහුද මේ පොළොවේ තවත් අවුරුදු 20ක් ජීවත් වෙන්න මම සදාකාල ජීවනය අතහැරලා අන්තිමේදී සදාකාලික දුක් විඳීමට මුහුණ දෙන්න ඕනේ ඇයි කියා ඇසුවා. සියල්ලෙනි ජීවත් වීමට කොපමණ දින ගණනක් තිබෙනවාදැයි අප අවංකව සිතා බැලිය යුතුයි. අපගේ ජීවිතයේ අරමුණ කුමක්ද? අප මේ පොළොවේ කෙසේ ජීවත් විය යුතුද යන්න ගැන එවිට අපට නුවණ ලබා ගන්න පුළුවන්. එසේ කිරීමෙන් අපට නැනවත් ලෙස සූදානම් වන්න පුළුවන්. දෙවියන් වහන්සේවත් ස්වර්ග රාජ්‍යයත් අත්හැරගෙන අවුරුදු 20ක් ජීවත් වෙන්න සදාකාල ජීවනය නැති කරගෙන ඇදහිල්ලේ ජීවිතය නොසලකා හැර අඥානව ජීවත් වන අයද සිටිනවා. මම තව කොයිතරම් කාලයක් ජීවත් වෙයිද? රජු ඉදිරියේ ඔබගේ කැමැත්තත් ඇදහිල්ලත් අත්හැර කරුණාකර ඔබයි වැරදි බව ඔහුට පවසන්න කියා බිරිඳ පැවසූ විට ඔහු පිළිතුරු දුන්නේ අවුරුදු 20ක් කියන්නේ කෙටි කාලයක්ය. මේ පොළොවේ తాවකාලිකත්වය වෙනුවෙන් මම සදාකාලිකත්වය හෝමාරු කරගන්නේ කොහොමද කියාය. මුල් සභා සමාජිකයන්ට තිබුණේ මෙවැනි වූ ඇදහිල්ලක්ය. මුල් සභා සමාජිකයන් කිහිප වරක්ම පීඩාවට පත් වුණත් ඔවුන් නිදහස් වීම ප්‍රතික්ෂේප කළේ නැහැ. මම මේ පොළොවේ තවත් අවුරුදු කීයක් ජීවත් වෙයිද? අපගේ ජීවිත කාලයේදී අඩුම තරමේ එක වරක් හෝ අප මෙලෙස සිටිය යුතුයි. ගීතාවලිය 90 වන පරිච්ඡේදයේ 12 වන පදය කියවමු. ඥානවන්ත සිතක් ලබා ගන්නා පිණිස අපේ දවස් ගණනින්ට ඉගැන්නුව මැනව කියාය. ජීවත් වීමට අවුරුදු 20ක් පමණක් ඉතිරි වූවා කියා සිතන්න. ඒ අවුරුදු 20 භුක්ති විඳින්න ඔබ ඔබේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ ප්‍රොපේතවරයෙකු වීම හා දෙවියන් වහන්සේ ඔබට බාර දුන් සුභාරංචි මෙහෙවරයද අත්හරිනවා.
එම කාල පරිච්ඡේදයෙන් පසුව ඔබ වෙනුවෙන් රැඳී ඇත්තේ මොන වගේ ජීවිතයක්ද? එම නිසා ගීතාවලිය පොතේ කතෘ අපට ඉගැන් වූයේ ඥානවන්ත සිතක් ලබා ගන්නා පිණිස අපේ දවස් ගණින්න කියාය. සියල්ලෙනි, එය ඊටා වැදගත් ඉගැන්වීමක් නේද? මම වෙනත් කෙනෙකුගේ කතාවක් නොපැවසුවත් මේ පොළොවේ අපට දවස් කීයක් ඉතිරි වෙලා තියෙනවද? අද මේ මොහොතේදී අප මොන වගේ තෝරා ගැනීමක් කළ යුතුද කියා අප සිටිය යුතුයි. తాවකාලික ජීවිතය වෙනුවෙන් දෙවියන් වහන්සේ සූදානම් කළා වූ පොරොන්දු වී සහතික වූ සදාකාල ජීවනය අපට අත්හරින්න පුළුවන්ද? ආත්ම විශ්වාසයෙන් යුතුව සදාකාලික ස්වර්ග රාජ්‍යය වෙත ඇතුල්වීමට හැකිවන පිණිස මෙතැන් සිට ඔබේ දින ගණන් කර ප්‍රඥාවේ සිතක් ඇති කරගන්න කියා මම නැවතවරක් ඔබගෙන් ඉල්ලා සිටිනවා. 2 කොරින්ති 4:16ට යමු. එහින් අපි ක්ලාන්ත නොවෙමු. අපේ පිටත මනුෂයා ඡය වෙන නමුත් අපේ ඇතුල් මනුෂයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය. මොහොතකට පවතින අපේ සැහැල්ලු වූ දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊ타මාත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය. මේ පොළොවේ ඉතිරි දින කිහිපය ගණන් කරන විට අවුරුදු 100ක් ජීවත් වුණත් අවුරුදු 100 දිගු කාලයක් නොවේයි. මේවත් ඊටා කෙටි කාල පරිච්ඡේදයක්ය. එසේනම් අප මේ తాවකාලික ජීවිතය වෙනුවෙන් සදාකාලික ජීවනය අත්හරින්නේ කොහොමද? සදාකාල ජීවනය අප වෙනුවෙන් බලා සිටිනවා. අප බලා සිටින්නේ නොපෙනෙන දේ දෙසය. මක්නිසාද මේ ලෝකයේ පෙනෙන දේ විගසින් නැති වී යන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය කියා 2 කොරින්ති 4:ද පවසන්නේ ඒ නිසාය. මෙලෙස සදාකාලික දේවල් දෙස බලා ඇදහිල්ලේ ජීවිතය ගත කරන අතරතුර මේ පොළොවේ අපට දින කීයක් ඉතිරිව තිබෙනවාදැයි ගණන් කරන්න කියා දෙවියන් වහන්සේ අපට නොනවත්වා සිහි කරවනවා. ඇතැම් අය ජීවිත කාලයේ පුරාවට වැඩ කිරීමෙන් පසු විශ්‍රාම යාමේ වයසට පැමිණ තිබෙනවා. තවත් සමහරෙකුට කාලය හා ශක්තිය තිබෙන නිසා ඔවුන් තවමත් වැඩ කරමින් සිටිනවා. කෙසේ වෙතත් ඔවුන් සිටින්නේ එකම දුෂ්කරතාවයකයි. මේ තත්වය තුල තවත් අවුරුදු 20ක් ජීවත් වුණත් ඒ අවුරුදු 20 තුල දෙවියන් වහන්සේවත් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමත් ප්‍රතික්ෂේප කරනවා නම් එවැනි ජීවිතයක ඇති අරුත කුමක්ද? එසේනම් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීම ලෙස සලකන්නේ කුමක්ද? අපගේ ජීවිතයේ අරමුණ කුමක් විය යුතුද? අපගේ ජීවිත කාලය තුලදී තෝරාගත හැකි විවිධ රැකියා තිබෙනවා. ජනපතිවරු, අගමැතිවරු, දේශපාලඥයින්, ව්‍යාපාරිකයන්, ආගමික නායකයන්, නීති වෘත්තිකයන්, පාසල් ගුරුවරු වැනි විවිධ වෘත්තීන් මේ ලෝකයේ තිබෙනවා. මේවා මේ පොළොවේ ජීවත් වන විටදී අවශ්‍යතාවය වෙනුවෙන් ඇතිකරගත් වෘත්තීන්ය. අප මේ පොළොවේ අපගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් ඉතා කැපවී සිටිනවා. නමුත් අවසානයේදී මේ සියල්ල නිමාවනවා නේද? සෑම දෙයකටම කාල සීමාවක් තිබෙනවා. තම ජීවිත කාලයේ පුරාවටම වැඩ කළ හැකි කිසිවෙක් නැහැ. විශ්‍රාම යෑමේ වයසට පැමිණි විට ඔවුන්ට විශ්‍රාම යාමට සිදු වෙනවා. කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ වචනය දෙස බලන විට සදාකාල ජීවනය වෙනුවෙන් සූදානම් වීමේදී අප මේ මොහොතේ සැබවින්ම කරමින් සිටින්නේ කුමක්ද? අපගේ ජීවිතයේ දින කීයක් ඉතිරි වී තිබෙනවාද කියා අප අපගෙන්ම මෙසේ ඇසිය යුතුයි. එවිට මේ පොළොව මත ඇතිවන නොසැලකිලිමත් අවස්ථාවන් ගැන කලබල නොවී සදාකාලික දෙයට සූදානම් වන්න කියා දෙවියන් වහන්සේ උගන්වන්නේ ඇයිදැයි අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා.
දෙක කොරින්ති 3:6 දිගටම බලමු. තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයන් කොට අප සමර්ථ කළසේක. මෙහි උන්වහන්සේ යනු දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ අපව අලුත් ගිවිසුමක සේවකයන් කොට සමර්ථ කළ බව මින් අදහස් වෙනවා. එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසින්නේය. පරමාර්ථය ජීවත් කරන්නේය. දෙවියන් වහන්සේ අපට අලුත් ගිවිසුමේ සේවකයන් වන්න කියා නිතරම පවසනවා. අද මගේ දහවල් විවේකයේදී බොහෝ මාතෘකාවන් කතා බහට ලක් වුණා. මා දන්නා හඳුනන කෙනෙක් ගැන අසා සිටිද්දී ඔහු දැනටමත් මිය ගොස් බව මට දැනගන්න ලැබුණා. තවත් කෙනෙක් ගැන ඇසුවා. ඔහුද මිය ගොසින් කියා මට දැනගන්න ලැබුණා. මගේ දෙමව්පියන්ගේ පරම්පරාව බොහෝ දුරට මිය ගොස් අවසන්. එම පරම්පරාව ගෙවී ගිය පසු අපගේ ඉතිරි දින ගණන් කළ විට දැන් ඊළඟට අපි කියා මම මටම කියා ගත්තා. මියගිය අය ගැන නැවත මතක් කරන විට මා පැවසුවේ මේ කෙනා ප්‍රඥාවෙන් පිරිපුන් කෙනෙක්. ඒ කෙනා ඊට බුද්ධිමත් කියාය. ඔවුන් සියලු දෙනාම කැපී පෙනෙන පුද්ගලයන් වුණා. කෙසේ වෙතත් ඔවුන් දැන් කොහෙද? ඔවුන්ගේ මානසික ශරීර භූමියට හැරී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් සත්‍ය තුල සිටින සියලු දෙනාව අපගේ ස්වර්ගීය පියාණන් වැළඳ ගන්නවා. මේ මානසික ජීවිතයේ සලකා බැලීමේදී ලෝකයේ මිනිසුන් පවා ප්‍රකාශ කරන්නේ බුද්ධිමත් වීම, ධනවත් වීම හෝ බලවත් වීම යන සියල්ල අස්ථාවර හා නිරර්ථක බවයි. එහෙම නේද? එය නිරර්ථකයි. කෙසේ වෙතත් මේ පොළොවේදී ඇදහිල්ලේ ජීවිතයේ පියමන් කළ සියලු දෙනාම අලංකාර හා හොඳ ඵල ඉතිරි කළා. අනෙක් සියල්ල අමතක වී යනවා. නිරර්ථකය. දෙවියන් වහන්සේගේ තුරුලට රැගෙන ආ ඵල සත්‍ය තුල ඉතිරි වී තිබෙනවා. ඔවුන්ගේ ඵල දෙස බලන විට දෙවියන් වහන්සේ අපට සුභාරංචිය දේශනා කරන්න පැවසුවේ ඇයිද කියා මා කල්පනා කළා. හේතුව මට නැවත වරක් මතක් වුණා. 2 කොරින්ති 3 බලනවා නම් එහි තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයන් කොට අප සමර්ථ කළ සේක කියා පැවසෙනවා. මේ පොළොව තුල බොහෝ වෘත්තීන් තිබෙනවා. ඒ වගේම මේ తాවකාලික ජීවිතය ගත කිරීම සඳහා බොහෝ දෙනා තමන්ව කැප කරන්නේ තමන්ගේ වෘත්තීන් වෙනුවෙන්. කෙසේ වෙතත් සදාකාලික දේවල් වෙනුවෙන් උත්සාහ දැරීමේ අවස්ථාව ඔවුන්ට තදින් අල්ලා ගැනීමට නොහැකි ඇයි? මාක් 16:15 බලමු. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරන්න. අදහ ගන්නා වූ බෞතිස්මය ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නේය. නමුත් අදහ නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය. උන්වහන්සේ අපව මේ ලෝකයට එනම් සියලු සෙනගට සුභාරංචිය දේශනා කරන රැකියා ස්ථානයකට එවූ නිසා මේ මෙහෙවරය සම්පූර්ණ වන තුරු අපට විවේක ගන්න බැහැ. සදාකාල ස්වර්ගයට ගිය විටදී විවේක ගන්නා බවට ලියවී තිබෙනවා නේද? දෙවියන් වහන්සේ විසින් නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරන්න. අදහා ගන්නා වූ බෞතිස්මය ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නේය. නමුත් අදහ නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය කියා පැවසුවේ ඒ නිසයි. අප පාසලක ගුරුවරුන් වූවත් රැකියා ස්ථානයක සේවකයන් වූවත් අප කිසිම අවස්ථාවක දෙවියන් වහන්සේගේ දෑත් අත් නොහැරිය යුතුයි. අප නොනවත්වා දේශනා කිරීමෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත බෙදා දිය යුතුයි. මේ පොළොවේ ධනවත් අයට පවා මිය යන විට සියල්ල නිෂ්ඵල වනවා. නරකම දෙය නම් ඔවුන් අත්හැර ගිය උරුමය නිසා පවුල් අතර සම්බන්ධතාවය බිඳ වැටී ගිය බොහෝ අවස්ථාවන් තිබෙනවා. කෙසේ වෙතත් ලෝකයා වෙත ගොස් සියලු මනුෂ්‍යයන්ට සුභාරංචිය දේශනා කිරීමේ මෙහෙවරයක්
දෙවියන් වහන්සේ අපට දී තිබෙනවා. අපව සදාකාලයට පමුණුවන මෙම මෙහෙවරය අප නොසලකා නොහැරිය යුතුයි. අපගේ ජීවිතයේ දින කීයක් ඉතිරිව තිබෙනවද? කාලය ප්‍රශ්නයක් නොවේ. අපි අපේ ඉතිරි දවස්වල ජීවත් විය යුතු ආකාරය ගැන සැලකිලිමත් විය යුතුයි. එවැනි ප්‍රශ්නයකට පිළිතුරු දීම අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරනවා. 2 තිමෝති 4:1 බලමු. දෙවියන් වහන්සේ ඉදිරියේහිද ජීවත්ව සිටින්නන් සහ මලවුන්ද විනිශ්චය කරන්නට සිටින ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඉදිරියේහිද උන්වහන්සේගේ ප්‍රකාශ වීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණ කරන්නේ නම් වචනය දේශනා කරන්න, කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න, සියලු ආකාර ඉවසිලිවන්ත කමෙන් සහ ඉගැන්වීමෙන් තරවටු කර අවවාද කර අනුශාසනා කරන්න කියාය. මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොවියසා කසනකන් ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන සතියට කන්නොදී ප්‍රබන්ධවලට හැරී යන කාලය පැමිණෙන්නේය. නොමුත් නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටින්න, දුක් ඉවසන්න, සුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණ කරන්න. 6 වන පදය බලන විට අපෝස්තුල පාවුල්ද තම ජීවිතයේ ඉතිරි දවස් ගණන් කළ බව අපට දැකගන්න පුළුවන්. මක්නිසාද මම දැන් යාග කරනු ලබමින් සිටිමි. මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ. මෙලොව හැරදා යාමේ කාලය සමීප බවයි. මම යහපත් යුද්ධයෙහි යුද්ධ කළෙමි. මම දිවීම කෙලවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චකාර වූ ස්වාමින් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන්වහන්සේගේ ප්‍රකාශ වීමට ආශාව සිටින්නා වූ සියල්ලන්ටද දෙනවා ඇත. අපෝස්තුල පාවුල් තම ජීවිතයේ ඉතිරි දවස් ගණන් කරන විට පොළොවේ තම කාලය අවසන් වීමට යන බව දැන සිටියා. සිරගෙයින් පිටතට ගෙන ගියොත් ඔහුව ඉක්මනින්ම මරා දැමෙනවා. තම ජීවිතයේ සියලු අත්දැකීම් ආවර්ජනය කරන අතරේදී ජීවත්වීමට ඉතිරිව තිබෙන දින ගණන ඔහු ගණන් කළා. ඇත්ත වශයෙන්ම යේසුස් වහන්සේව විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළා නම් පාවුල්ට නිදහස් වෙන්න තිබුණා. කෙසේ වෙතත් සියලු ශුද්ධවන්තයන් තම ඇදහිල්ල ප්‍රතික්ෂේප කර මරණයෙන් ගැලවීමට කැමති උනේ නැහැ. ඔවුන්ට අවබෝධ වුණේ කුමක්ද? මේ පොළොවේ අපගේ ජීවත් වන කාලය හා දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇති අපව යැවීමට සූදානම් කර ඇති ලෝකයේ ජීවත් වන කාලය අතර අසමසම විශාල වෙනසක් පවතිනවා. ගීතාවලිය පොතේ කතෘ අපේ ජීවිතයේ දවස් ගණන්ට ඥානය ලබා දෙන්න කියා පවසන්නේ ඒ නිසයි. සියල්ලෙනි, ඔබගේ ජීවිතයෙන් ඔබට ඉතිරිව ඇත්තේ සතියක්, මාසයක් හෝ අවුරුද්දක් පමණක් නම් ඔබ කරන්නේ කුමක්ද? ජීවිතයේ ඉතිරිව ඇති කාලය ගත කිරීමට ඇති නැනවත්ම ක්‍රමය කුමක්ද? මේ පොළොවේ දේවල් සදාකාලයටම පවතින්නේ නැහැ. කිසිවක් සදාකාලිකව කරන්නවත් මේ පොළොවේ සදාකාලයටම ඔබට ජීවත් වන්නත් බැහැ. ඔබ මේ පොළොව මත කෙතරම් පළපුරුදු හෝ බලවත් වූවත් කාලය පැමිණි විට ඔබ මේ පොළොව හැර යනවා. ජීවිතය ගෙවෙන්නේ එලෙස නේද? ගීතාවලිය 90 තුල අපගේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවී යයි කියා පවසන්නේ ඒ නිසයි. දෙවියන් වහන්සේව සතුටු කරමින් අපගේ ජීවිත ගත කිරීම හොඳයි. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස මනුෂ්‍යයන්ගේ ජීවිත දෙස බලනවා නම් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේව උදහස් කරවන ජීවිතයක ඇලී සිටිනවා. ගීතාවලිය 99ට ගොස් මේ කාරණය සනාථ කරගනිමු. මක්නිසාද අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවී යයි. අපේ අවුරුදු කතාවක් මෙන් කෙලවර කරමුව කියාය. අපගේ සියලු දවස් දෙවියන් වහන්සේගේ සතුට තුල ගෙවී ගියොත් කොයිතරම් හොඳද? කෙසේ වෙතත් බයිබලය පවසන්නේ අපගේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවී යයි කියාය.
අපේ අවුරුදු කතාවක් මෙන් කෙලවර කරමුව. අපේ ජීවිතයේ දවස් අවුරුදු 70ක්ය. ශක්තිය ඇත්නම් අවුරුදු 80ක්ය. එසේ වුවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස දුකමය. අවුරුදු 70 80 පවා ඉක්මනින් ගෙවී යනවා. මක්නිසාද එය වහාම ගත වෙයි. අපිද ඉගිලී යමුව. කාලය ඊතා ඉක්මනින් ගෙවී යනවා. බයිබලය පවසන්නේ මක්නිසාද අපේ සියලු දවස් දෙවියන් වහන්සේගේ උදහසින් ගෙවී යයි කියාය. මින් අදහස් වන්නේ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් උන්වහන්සේව සතුටු කරන්න තම දවස් වැය නොකරන බවයි. ඊට වඩා ඔවුන් තම දවස් ගත කරන්නේ මේ පෞකාර ලෝකයේ ලෞකික සැප සම්පත් පසුපස යමින් සියලු ආශාවන් මේ පොළොව මත තබමින් හා తాවකාලික දේවල් වලට තම මුළු ජීවිතයම කැප කරමින්ය. දේශනා කිරීම යනු తాවකාලික ඉක්මනින් නැති වී යන ලෝකය පමණක් නොව සදාකාලික ලෝකයක් වන ස්වර්ග රාජ්‍යයද තිබෙන බව ලෝකයේ මිනිසුන්ට තේරුම් කර දීමය. දෙවියන් වහන්සේ අපට කලටත් අකලටත් දේශනා කරන්නයි පැවසුවේ මේ නිසයි. මේ ලෝකය අප පැමිණ වැඩ කළ යුතු රැකියා ස්ථානයක් කියා සිතමු. අප ජීවත් වන මේ පොළොව විවේක ස්ථානයක් නොව රැකියා ස්ථානයක්ය. එසේනම් විවේක ගත හැක්කේ කොතැනද? අපගේ විවේක ස්ථානය ස්වර්ගයයි. ස්වර්ගය අපගේ විවේක ස්ථානයයි. පොළොව රැකියා ස්ථානයයි. අපගේ රැකියා ස්ථානය වන මේ පොළොවේදී උනන්දුවෙන් වැඩ කරන විට අපට දෙවියන් වහන්සේව සතුටු කරන්න පුළුවන්. මෙලෙස දෙවියන් වහන්සේගේ සතුට තුල අපගේ දවස් ගෙවී යනවා. ක්‍රිස්තියානුවන් වන අප පළමුව වෙන්කර හඳුනාගත යුත්තේ කාලයේ වෙනස් සංකල්පය එනම් ස්වර්ගයේ කාලය හා පෘථුවියේ කාලය ගැනයි. මේ පොළොවේ අවුරුදු తాවකාලික බව අප කිසිදාක අමතක නොකළ යුතුයි. මෙය අමතක වූ මොහොතේම ප්‍රඥාව විනාශ වී යනවා. එයින් අප මේ ලෝකයේ යක්ෂයාගෙන් රැවටෙනවා. අපගේ ඇදහිල්ලේ නිවසද ඒ මොහොතේදීම කඩා වැටෙනවා. මුල් සභාවේ සමාජිකයන් බොහෝ දෙනෙක් තම ජීවිත ගත කළේ මෙවැනි වූ මනසකින්. මේ යුගයේදී අපත් සෑම දිනකම මෙවැනි වූ ඇදහිල්ලකින් ස්වර්ග රාජ්‍යය දැකීමට අපගේ ආත්මික දැස් විවර කළ යුතුයි. නැතිනම් අප දෙවියන් වහන්සේට විරුද්ධව මැසිවිලි නගනවා. උන්වහන්සේගෙන් ඉවතට වැටෙනවා. මේ පොළොවේ දුෂ්කරතා නිසා අපගේ ඇදහිල්ල පවා අත්හරින්න ගන්නවා. සියල්ලෙනි මේ පොළොවේ මානසික ජීවිතය වෙනුවෙන් අප දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කර නොගත යුතුයි. අපගේ අවසන් ගමනාන්තය ස්වර්ග රාජ්‍යය නේද? ස්වර්ගීය පියාණන් හා මෑණියන් සමග ස්වර්ගයේදී සදාකාල ජීවනය හා සතුට සදහටම භුක්ති විඳින බව සිහි කරමින් අප මේ ලෝකයට ආශා නොවී මේ පොළොවේ කිසිම දෙයකට තණ්හා නොවී අපගේ ඇදහිල්ලේ ජීවිතය විනාශකාරී මාවතකට පමුණුවන මේ ලෝකයේ පරීක්ෂාවන්ට නොවැටී සිටිමු. මෙය නියත වශයෙන්ම භයානකයි. අප අපගේ මානසික ජීවිතය වෙනුවෙන් වැඩ කළ යුතු නැහැයි කියා මා පවසන්නේ නැහැ. අප මහන්සි වී වැඩ කරමින් විශ්වාසවන්ත විය යුතුයි. කෙසේ වෙතත් අපගේ වැඩවලින් ජීවිතයේ මූලික අරමුණ අමතක කරමින් අප විනාශ නොවිය යුතුයි. මෙය නැවතවරක් සලකා බලමින් අප දෙවියන් වහන්සේ සතුටු වන අලුත් ගිවිසුමේ සේවකයන් ලෙස මුළු ලොව ගලවා ගැනීම සඳහා අපවම කැප කරන අය බවට පත්වෙමු. සියල්ල පහව යන විට මේ පොළොවේ වඩාත්ම අර්ථවත් කාර්ය කරමින් අප අපගේ කාලය ගත කළ බව අපට දැනගන්න ලැබෙනවා. ඒ දවස ඊතා ඉක්මනින් පැමිණෙනවා. හේබ්‍රෙව් 11:33ට යමු. ඔහු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළෝය. ධර්මිෂ්ඨකම් කළෝය. පොරොන්දු ලබාගත්තෝය. සිංහයන්ගේ මුඛ පියව්වෝය. ගින්නෙන් උෂ්ණය නිව්වෝය. කඩු මෝහතින් ගැලවුණෝය. දුර්වලව සිට ශක්තිමත් කරනු ලැබුවෝය. යුද්ධයෙහි බල සම්පන්න වූවෝය. අන්‍ය සේනාවක් පන්නා දැමුවෝය. ස්ත්‍රීහු නැවත නැගිටීමකින් තමුන්ගේ මලවුන් ලැබුවෝය.
වෙන අය වඩා උතුම් නැවත නැගිටීමක් ලබන පිණිස මිදීම පිළිනොගෙන වද කරනු ලැබුවෝය. තවත් අය සරදම් වලින්ද පහර වලින්ද එසේය. බැඳුම් වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරීක්ෂා කරනු ලැබුවෝය. ඔවුහු ගල් ගසනු ලැබුවෝය. කියතෙන් ඉරනු ලැබුවෝය. පරීක්ෂා කරනු ලැබුවෝය. කඩුවෙන් මරනු ලැබුවෝය. ඔවුහු අසරණකමද පීඩාද නපුරුකමද විඳිමින් බැටළුහම්ද එළුහම්ද ඇඳගෙන ඔබ මොබ ගියෝය. ඔවුහු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය. ඔවුන්ගේ විසීමට ලෝකය නොවටනේය. මුල් සභා ශුද්ධවන්තයන්ට මොනවගේ ඇදහිල්ලක් තිබුණාද කියා බලන්න. මෙවැනි වූ සියලු දුෂ්කරතාවයන් ඉවසන්න ඔවුන්ට මොනවගේ ස්ථීර ඇදහිල්ලක් තිබුණාද කියා අපට තේරුම් ගන්න පුළුවන්. මේ පොළොවේ තවත් අවුරුදු 20ක් වෙනුවෙන් මම මගේ ආත්මය හෝමාරු කරගන්නේ කොහොමද? සරලව පැවසුවොත් අපි ස්වර්ග රාජ්‍යයේ ජීවිතය අත්හරින්නේ කොහොමද? එවැනි අඥාන දෙයක් කරන්න පුළුවන් කාටද? අධිරාජ්‍යයක් වැනි මහත් බලයක් ඇති කෙනෙක් අපව දෙවියන් වහන්සේව විශ්වාස කිරීමෙන් වළක්වන්න උත්සාහ කළත් මම තවදුරටත් දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැහැ කියා අපට පවසන්න පුළුවන්ද? බැහැ. එහෙම නේද? අවමන් ලැබුවත් නිදහස් වීම ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඔවුන් සිතුවේ මේ දුක් විඳීම කිසිවක්ම නොවේ කියාය. සියලු ශුද්ධවන්තයන්ට තිබූ ඇදහිල්ල මේ යුගයේදීත් ආදර්ශයක් ලෙස අපගේ සිත් මත කැටයම් විය යුතුය. අපගේ ජීවිතයේ දින කීයක් ඉතිරිව තිබෙනවාද කියා අපගෙන්ම අසමින් අපගේ දවස් ගණන් කළ යුතුය. ඇතැම් අයට අවුරුදු 10ක්, ඇතැම් අයට අවුරුදු 20ක්, තවත් අයට අවුරුදු 30ක් ඉතිරිව තිබෙන්න පුළුවන්. කෙසේ වෙතත් සියෝන් දරුවන් වන අප තවත් අවුරුදු 20ක් 30ක් ජීවත් වීම සඳහා කිසිදා අපගේ දෙවියන් වහන්සේවත් අපගේ ඇදහිල්ලවත් ස්වර්ග රාජ්‍ය වත් අත් නොහැරිය යුතුයි. එවැනි අඥාන දෙයක් අපට කිසිදාක සිදු නොවිය යුතුයි. එහෙම නේද? සත්‍ය පිළිගැනීමට පෙර අපගේ ජීවිත ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් දැන් මේ ලෝකයේ ජීවත් වන ආකාරයට අමතරව ස්වර්ග රාජ්‍යයේ ජීවත් වන ආකාරය දෙවියන් වහන්සේගේ වචනය තුළින් ඔබ සෑම දිනකම අසමින් ඉගෙන ගනිමින් සිටිනවා නේද? අප මෙලෙස ජීවත් වන විට කුරුසයද අප සමග ජීවත් වෙමින් දුක් වේදනාවලින් පිරුණු ජීවිතයක් වන බව බයිබලය පවසනවා. කෙසේ වෙතත් වර්තමාන කාලයේ දුක් අප කෙරෙහි එළිදරව් කරනු ලබන්නා වූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීය කියා ලියවී තිබෙනවා. රෝම 8 වන පරිච්ඡේදයේ 16 වන පදය. තවද දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ හා සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේය. මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව් කරනු ලබන්නා වූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටී යයි සිතමි. එබැවින් කටුක ලෙස දඬුවම් ලැබුවත් මුල් සභා ශුද්ධවන්තයන් නිදහස් වීම ප්‍රතික්ෂේප කළා. නින්දා ලබා කසපහර ලබා සිරගත කළත් සෑම ආකාරයේම පරීක්ෂාවකට මුහුණ දුන්නත් ඔවුන් පැවසුවේ අප ඉක්මනින් සදා ස්වර්ගයට යනවා. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කර තවත් අවුරුදු 10ක් ජීවත් වුණත් අපගේ ඇදහිල්ල අත්හැර දැමූ පසු අපට ලැබෙන්නේ මොන වගේ සතුටක්ද? ඔවුන්ට එවැනි නොසැලෙනා ඇදහිල්ලක් තිබුණු නිසා ඔවුන්ගේ ඇදහිල්ලට ලෝකය නොවටින්නේය කියා ලියවී තිබෙනවා. කොලොස්සි 1:22ට යමු. උන්වහන්සේගේ මාංශමය වූ ශරීරයෙහි මරණය කරන කොටගෙන සමගි කරගත් සේක. නුඹලා සුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී ඇදහිල්ලේ පිහිට ස්ථීරව සිටින්නහු නම් එසේ වන්නේය. ඒ සුභාරංචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශ වුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි. දැන් මම නුඹලා උදෙසා විඳින දුක් ගැන ප්‍රීතිව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ දුක්වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංශයෙන් සම්පූර්ණ කරමි. ශුද්ධවන්තයන් හා සභාව උදෙසා සෑම දිනකම දුක් විඳීමට සිදුවීමේ කාරණය අපොස්තුල පාවුල් සතුටින් පිළිගත්තා. 25 වන පදය. නුඹලා උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට
සභාවේ සේවකයෙක් කරනු ලැබීමි. අපෝස්තුල පාවුල් පැවසුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ දුක්වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංශයෙන් සම්පූර්ණ කරමි කියාය. ඉන්පසු අප කලින් කියවූ ආකාරයට ඔහු බලාපොරොත්තු වුණේ මොන වගේ ප්‍රතිඵලයක්ද? මෙහි මාගේ දුක්විඳීමේ ජීවිතය අවසන් කර ස්වර්ග රාජ්‍යයට යන විටදී දෙවියන් වහන්සේ විසින් ධර්මිෂ්ඨකමේ සදාකාලික ඔටුන්න සූදානම් කර තිබීම කොයිතරම් සතුටක්ද? සියල්ලෙනි මේ පොළොවේ ජීවත් වන විටදී ඇදහිල්ල පවත්වා ගැනීම කොයිතරම් ආශිර්වාදමත්ද? අවාසනාවන්ත ලෙස පොළොවේ මානසික ජීවිතය වෙනුවෙන් තම ඇදහිල්ල වෙළඳාම් කරන අයත් සිටිනවා. ඔවුන් කෙතරම් අසරණද? අප කිසිදාක තාවකාලික ජීවිතය වෙනුවෙන් සදාකාලිකත්වය අත් නොහැරිය යුතුයි. 2 තිමෝති 2:1 යමු. එබැවින් මාගේ දරුව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබෙන කරුණාවෙන් ශක්තිමත් වෙයන්න. බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියේහි නුඹ මාගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්නට සමර්ථ වූ විශ්වාස වූ මනුෂ්‍යයන්ට බාර දීපන්න. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විඳීමට පංගුකාරයෙක් වෙයන්න. හේවාකම් කරන්නා වූ කිසිවෙක් ඔහු හේවායෙකු මෙන් ලියාගත් අය සතුටු කරන පිණිස මේ ජීවිතයේ කාරණාවලට පටලැවෙන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේගෙන් යහපත් හේවායෙකු මෙන් තෝරාගනු ලැබූ අය තම ඇදහිල්ලේ මාර්ගයේ පියමන් කරන අතරේදී දුෂ්කරතා අත්විඳීම වළක්වන්න බැහැ. නිදහස් වෙන්න උත්සාහ කරනවා වෙනුවට සුභාරංචිය වෙනුවෙන් දඬුවම වැළඳගත්තා. අප නිතරම සිටිය යුත්තේ අපගේ ජීවිතයේ දින කීයක් ඉතිරිව තිබෙනවාද කියාය. අප මේ ප්‍රශ්නය සිහි කර දුෂ්කරතාවයන්ට මුහුණ දෙන ඕනෑම විටක ඒ ගැන සිතනවා නම් දුර්වල වී ඇති අපගේ ඇදහිල්ල පරීක්ෂා කර එය ශක්තිමත් කර ගැනීමට අපට අවස්ථාවක් ලැබෙනවා. සදාකාල ස්වර්ග රාජ්‍ය සමීපයට ඇදී එමින් තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ යහපත් හේවායන් වීමට අපව කැඳවා අප ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වූවොත් එවිට මේ ලෝකයේ තවදුරටත් විනෝදාස්වාදය සඳහා ඇති ස්ථානයක් නොව සේවකයන් වැඩ කරන ස්ථානයක් වනවා. වැඩ කරනවා වෙනුවට විවේකයෙන් සිටිනවා නම් ඔවුන් දෙවියන් වහන්සේගේ උදහස යට තම ඉතිරි ජීවිතය ගත කරන අය බවට පත්වෙනවා. මේ වසර අපගේ ජීවිතයේ දින කීයක් ඉතිරිව තිබෙනවාද කියා සමාරියාවේද පොළොවේ සීමාව දක්වාද පිය වූ අන්සහොන් වහන්සේ හා නව යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන්ගේ මහිමය දේශනා කරමින් දෙවියන් වහන්සේට සියලු මහිමය පුද කරමින් අද දේශනාව අවසන් කරනවා. ඔබට බොහොම ස්තුතියි.